එන්නත්කරණය සූදු කෙලියක් බවට පත් කරගෙන ඉන්නේ ආණ්ඩුව. පශ්චාත් නූතන කලාකරුවන්ගේ පශ්චාත් භාගයත් එළියට පේන තරමටම ඒ අය විසි වෙලා තියෙන්නේ. ක්‍රීඩා ඇමතිවරයාත් ගිහලා එන්නත බාර ගන්නවා. එයා එන්නත් පිළිබඳ විශේෂඥයෝ නෙමෙයිනේ. මේක මහා නරු මාණ්ඩුකරණයක්. ඒක අපිට පේනවන්නේ. දැන් දැක්කනේ අර මොරටුවේ නගරාධිපති කියන ඔලොමොට්ටල මිනිහාගේ හැසිරීම. මේ ආණ්ඩුවේ අත්ත නැට කාපියුන් ඉන්නේ. දැන් ලක්ෂ 6ක් 7ක් තියෙන්නේ එන්නත්. දැන් මේ එන්නත් ලක්ෂ 6 7 අඩුම තරමේ 69 ලක්ෂයටවත් දෙන්න පුළුවන්ද? අන්තිමේදී 69 ලක්ෂයට වෙන්නේ වලිගේ පශ්චාත් භාගයට හිර කරගෙන බලන් ඉන්න. ජනාධිපතිවරු ඇවිල්ලා මොකද කිව්වේ පළවෙනි රැල්ලෙදිම 20ක් හම්බු වෙච්ච පළියට මට රට වහන්නද කියන්නේ කියලා ඇහුවා. සෞඛ්‍ය අමාත්‍යවරය නෙමෙයි මේ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතුයි. මේ ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීම මේ මොහොතේදී වඩාත් යෝග්‍යයි. Life Traveler අපිට පුරවැසියෝ විදියට හිතෙන දෙයක් තමයි මේ ආණ්ඩුවේ එවුන්ට අත්ත නැට කැවිලාද කියන එක. අපිට පේනවා නිකන් ආණ්ඩුවේ එවුන්ට අත්ත නැට කැවිලා වගේ. නුහුගුණ කරන්නේ මොලේ විකාර වෙලා. නේ අත්ත නැට කැවුනහම එහෙමනේ. අත්ත නැට කැවිච්ච එවුන්ට කරන දේ තේරෙන්නේ නැහැ. කියන දේ තේරෙන්නේ නැහැ. ඔලොමොට්ටල වැඩ කරන්නේ. ඔක්කොම නිකන් මොලේ විකාර වෙච්ච වැඩ කරන්නේ. දැන් අපිට පේනවා දැන් මේ එන්නත්කරණය සූදු කෙලියක් බවට පත් කරගෙන ඉන්නේ. එන්නත්කරණය සූදු කෙලියක් බවට පත් කරගෙන ඉන්නේ ආණ්ඩුව. දැන් අපිට පේන්නේ මේ එන්නත කියන එක නිකන් මස් කට්ටක් වගේ. මස් කට්ටක් වගේ ඉස්සරහට දාලා තියෙනවා. දැන් හැම එකම ඒ මස් කට්ටට පොරකනවා. කියන්න ලැජ්ජයි. මේ වෘත්තීය වේදීන් මේ උගත් වෘත්තිකයන් වෘත්තීය සමිති බුද්ධිමතුන් රැඩිකල් යයි කියා ගන්න කලාකරුවන් පශ්චාත් නූතන කලාකරුවන්ගේ පශ්චාත් භාගයත් එළියට පේන තරමටම ඒ අය විසි වෙලා තියෙන්නේ. මේ අද සියලු දෙනාම දැන් මේ ආණ්ඩුවේ මස් කට්ටට පොරකනවා. මේක තමයි ආණ්ඩුව කරපු හැටි. මේක ආණ්ඩුව හිතාමතාම මේක මඩ ගොහරක් බවට පත් කරා. එන්නත්කරණය මඩ ගොහරක් බවට පත් කළා. අද ඒ මඩට බැහැලා හැම එකම රෙදි උනාගෙන දඟලනවා. කියන්න ලැජ්ජයි මේ වෘත්තීය වේදීන්. මේ රටේ සම්භාවනාවට පාත්‍ර වෙච්ච වෘත්තීය වේදීන් රෙදි උනාදමලා තමන්ගේ වෘත්තීය ගෞරවය ඒ වෘත්තියේ තිබෙනා වූ ආචාර ධාර්මික භාවයන් පවා උනාදමලා මේ කොරෝනාව විසින් මේ රටේ සියලුම වෘත්තීය වේදීන් ඒ වෘත්තීය වේදීන්ගේ තිබෙන ආචාර ධාර්මික බිඳවැටීම ආචාර ධාර්මික පිරිහීම අද රටට ලෝකෙට හෙළි කරලා තියෙනවා. මේක තමයි රටට ඇති වෙලා තියෙන නස්පැත්තිය. අද මුළු රටේම තිබෙන ආචාර ධාර්මික පිරිහීම සමාජයේ තියෙන ආචාර ධාර්මික පිරිහීම පේන්න තියෙනවා. හැබැයි එතනට රට ඇද්ද දමලා තියෙන්නේ. මේ සමාජ විවසනයකට අද සමාජය තීරු වලට කැඩිලා එකිනෙකා අතර සටනක යෙදිලා ඉන්නේ. කියන්න ලැජ්ජයි. ඒ වෘත්තීය සමිතිය කියනවා අපිට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා. අනිත් අය කියනවා ඒගොල්ලන්ට දුන්නොත් අපි වැඩ කරන්නේ නැහැ කියලා. අද බලන්න අද සෞඛ්‍ය පද්ධතියේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ එකා වගේ වැඩ කරන්න ඕන මොහොතක්. හැම කෙනාම එකම අරමුණකින් වැඩ කරන්න ඕන මොහොතක්. හැබැයි එකම අරමුණකින් වැඩ කරන්න ඕන මොහොතක අද මුළු සෞඛ්‍ය පද්ධතියම බිඳ දමලා එකිනෙකා අතර සටනකට ඇද දමලා තිබෙනවා. එක වෘත්තීය සමිතියක් අනික් වෘත්තීය සමිතියට එරෙහිව කටයුතු කරනවා. ඒගොල්ලෝ කියනවා අපිට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ අරගොල්ලන්ට ප්‍රමුඛතාවය දෙන්න බෑ. අපි තමයි අංක 1. අපි තමයි ප්‍රමුඛතාවය ඉදිරියෙන්ම ඉන්නේ. ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ? අද මුළු රටම කීතු කළා. සමාජය කීතු කළා. බෙදා දමන තැනකටපත් කරලා තිබෙනවා මේ ආණ්ඩුව. මේක තමයි ආණ්ඩුවේ ප්ලෑන් එක. මේක තමයි ආණ්ඩුව දාපු මස්කට්ට. අද ලැජ්ජයි කියන අද වෘත්තීය සමිති මේ සියලු සම්භාවනාවට පාත්‍ර වෙච්ච උගත්යයි කියන වෘත්තීය සමිති සියල්ලක්ම රෙදි උනා දමලා ආණ්ඩුවේ බලු ඒ මස් කට්ටට පොරකන බල්ලන් බවට පත් වෙලා බල්ලු රැලක් බවට පත් වෙලා එකිනෙකාට එරෙහිව අර තෝමස් හොබ්ස් කිව්වා වගේ හැමෝටම එරෙහිව යුද්ධ කරනවා. හැමෝටම එරෙහිව යුද්ධ කරන හැමෝම එකිනෙකා අතර යුද්ධ කරන සමාජයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක තමයි ලැජ්ජා සහගත භාවය. ඒතර ආණ්ඩුවේ ගේම් එකට ඔක්කොම අවුණා. ආණ්ඩුව දැන් මේක සංදර්ශනයක් කරගෙන තියෙන්නේ. ආණ්ඩුව මේක නිකන් Tamanට උමනා කරන විදිහට Tamanට සියලු දේ හසුරවන්න පුළුවන් අර ජුමන්ජි ක්‍රීඩාවක් බවට පත් කරගෙන තිබෙනවා. ජුමන්ජි ක්‍රීඩාවක් බවට පත් කරගෙන තියෙනවා.
ඒ නිසා මොකක්ද වෙලා තියෙන්නේ? අද එන්නත් කරණය නිසා අලුත් කුල ක්‍රමයක් ඇති වෙලා තිබෙනවා. එන්නත් කරණය නිසා අලුත් කුල ක්‍රමයක් ඇති වෙලා. අද ඒ කුල ක්‍රමය කියන්නේ රදල පන්ති ඇති වෙලා. රදල කුල ඇති වෙලා. එක කුලයක් කියනවා අපේ කුලයේ උන්ට ඇරෙන්න අනිත් උන්ට දෙන්න එපා. අපි ඒක අපිට දීලා තමයි අනිත් උන්ට දෙන්න ඕනේ කියලා. ඒතර අනිත් උන්ගේ උන්ට දීපංකො බලන්න උන්ට දුන්නොත් උඹලා උන්ට කියලා වැඩගනි අපි වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ රටේ මතවාද හදන විශ්වවිද්‍යාල මට්ටමේ බුද්ධිමතාගේ ඉඳ වෛද්‍ය වෘත්තිකයන්ගේ ඉඳ ඊට පහළ වෘත්තීය වේදීන් දක්වා වෘත්තීය සමිති දක්වාම එකිනෙකාට එරෙහිව සටන් වදින බලු පොරයකට ඇද දමලා තිබෙනවා. මේ නිසා අපිට පේන්න තියෙන එන්නත් කරණය විසින් අලුත් රදල කුල ක්‍රමයක් හදලා තිබෙනවා. කුල ක්‍රමයක් හදලා තියෙනවා. එක පැත්තකින් වෛද්‍ය කුලය එක පැත්තකින් ඉන්නවා. ආචාර්යවරුන්ගේ කුල එක පැත්තකින් ඉන්නවා. හෙදහෙදියන්ගේ කුල එක පැත්තකින් ඉන්නවා. තාක්ෂණ වේදීන්ගේ කුල එක පැත්තකින් ඉන්නවා. එතකොට අපි දන්නවා PHI මහත්වරුන්ගේ කුල හැදිලා තියෙනවා. ග්‍රාම සේවක මහත්වරුන්ගේ කුල හැදිලා තියෙනවා. එතකොට ප්‍රාදේශීය ලේකම්වරු සහ ඒ අයගේ කුල හැදිලා තියෙනවා. එතකොට මේ කුල ක්‍රමයක් හදලා තිබෙනවා ආණ්ඩුව. ඒතර මේ මොකද ආණ්ඩුව කරලා තියෙන්නේ? හිතාමතාම සමාජය කීතු කරලා බෙදා වෙන් කරලා අද සමාජය අතර ඒ පන්තීන් අතර ඒ වෘත්තීය සමිති අතර ගැටුම් හදන වාතාවරණයක් ඇති කරලා තියෙන එන්නත් කරන්නේ. ලැජ්ජා වෙන්න ඕනේ අපි අපේ උගත් සමාජය, බුද්ධිමත්යයි කියන සමාජය, උගත් වෘත්තීය වේදීන් මේ ආණ්ඩුවේ බලු පොරේට ඇදගෙන වැටිලා, ආණ්ඩුව හදපු මඩ ගොහරට ඇදගෙන වැටිලා, ඇඳුම් ගලවගෙන එකිනෙකාට එරෙහිව සටන් කරන තැනකටපත් වෙලා තිනවා. එකිනෙකාට එරෙහිව සටන් කරන තැනකටපත් වෙලා තිනවා. එහෙම තත්ත්වයක් ඇති කරගන්න ඕනේද? ලෝකෙ එහෙම ඇති වෙලා තියෙනවද? බලන්න. මේක තමයි ලංකාවේ මේ අපි කතා කරෝ වියත් සමාජවල තරම. මේ තමයි බුද්ධිමත් සමාජයේ බිඳ වැටිලා තියෙන තරම. මේ ඇති වෙලා තිබෙන ආචාර ධාර්මික පිරිහීම. මේක එහෙම වෙන්න ඕනේද? අපි දන්නවා මේ එන්නත ලබා දීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක තියෙනවා. ගයිඩ්ලයින්ස් තියෙනවා. මාර්ගෝපදේශකයන් තියෙනවා. ඇයි මේ මාර්ගෝපදේශනයන්ට අනුව කටයුතු කරන්නේ නැත්තේ? මේ එන්නත ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ කාටද කියන එක WHO එක නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම පැහැදිලිවම අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. මාර්ගෝපදේශකත්වය ලබා දීලා තියෙනවා. ඒතකොට ඇයි ඒක අනුගමනය කරන්නේ නැත්තේ? ඇයි ඒ ගයිඩ්ලයින් වලට අනුව කටයුතු කරන්නේ නැත්තේ? මේකේ ප්‍රධානම මූලික වශයෙන් මේකට ඉදිරියට එන සෞඛ්‍ය අංශ වලට දීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ෆ්‍රන්ට් ලයිනර්ස්ලාට දීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක ප්‍රධාන වශයෙන්ම ලබා දිය යුත්තේ මහා සමාජයේ ලබා දිය යුත්තේ වැඩිහිටියන්ට, වයස්ගත පුද්ගලයන්ට. මොකද ලෝකයේම දන්නවා මේ රෝගයෙන් මේ කොවිඩ් වසංගතේ බරපතල අනතුරුදායක තත්වයකට ජීවිත හානියකට මුහුණ දීලා තිබෙන්නේ මේ ලෝකයේම ඉන්න වැඩිහිටියෝ, වයස්ගත පුද්ගලයෝ, 60-70කට වැඩි මිනිස්සු. එයා තමයි මැරෙන්නේ. ලෝකයේ මේක ඔප්පු කළාද? දැන් ලංකාවේ 70%ක් ප්‍රමාණයක් මේ වයස්ගත පුද්ගලයෝ තමයි මරණයටපත් වෙලා තියෙන්නේ. ඒතකොට ඒ අය රැකගන්න. මොකද ඒ අයගේ ප්‍රතිශක්තිකරණය දුර්වල අය. ඉතින් මේ එන්නතෙන් කරන්නේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන එක. ඒකනේ සෞඛ්‍ය විශේෂඥයෝ කියන්නේ. ඒතකොට මේ ඒ එන්නත ලබා දෙන්නේ ඒ මරණයෙන් ගැලවෙන්න. ඒ මරණ අනුපාතකය අඩු කරන්න. ජීවිත බේරගන්න වැඩිහිටියන්ගේ. හැබැයි දැන් වැඩිහිටියන්ට ලබා දෙනවද ප්‍රමුඛතාවය? ප්‍රමුඛතාවය. දැන් අපිට පේනවනේ දැන් මේ චීන එන්නත ගෙන්නනවා. චීන එන්නත දෙන්නේ 60ට අඩු අය. දැන් චීනුන්ට වැඩක් නැහැ 60ට වැඩි මිනිස්සු ජීවත් කරන එක. ඒක තමයි චීනේ සමාජ දැක්ම. චීනේ වගේ රටවල් වලට වයසක මිනිස්සු කියන්නේ බරක්. වයස්ගත මිනිස්සු කියන්නේ බරක්. ඒ මිනිස්සුන් ආරක්ෂා කරන්න ඕනේ. ඒ මිනිස්සු සෞඛ්‍ය පහසුකම් දෙන්න ඕනේ. ඒ මිනිස්සුන් ආහාර ටික දෙන්න ඕනේ. නිසා ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන එදිනෙදා අවශ්‍යතාවයන් ලබා දෙන්න ඕනේ. ඒ නිසා ඒ මිනිස්සු බරක්. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ත් කල්පනා කරේ එහෙම. ඇමරිකාවෙත් අර විශාල ප්‍රමාණයක් වයස්ගත මිනිස්සු මැරුණේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පවා හිතුවේ මේගොල්ලන්ට දෙන්න වෙනවා විශාල මුදලක් වෙන් කරන්න ඕනේ. මේගොල්ලන්ට සුබ සාධනය දෙන්න ඕනේ. ඒ නිසා ලෝකයේම ඒ නරුම පාලකයෝ, ඒ නරුම ස්වරූපයේ පාලකයෝ හිටියනේ. අධිකාරීවාදී ස්වරූපයේ පාලකයෝ ඒ වයස්ගත මිනිස්සුන්ට මැරෙන්න ඇරිලා තිබ්බා. මැරෙන්න ඉඩ ඇරියා. බ්‍රසීලිය වගේ රටවල් වල එහෙම තමයි. මැරෙන්න ඉඩ ඇරියා. දැන් අපි අහන්නේ දැන් මේ ලංකාවෙත් අපි අනුගමනය කරන්නේත් ඒ චීන මොඩල් එකද? අපි අනුගමනය කරන්නේ චීන මොඩල් එකද? චීන මොඩල් එක පිළිගන්න විදිහට වයස්ගත එක මලාට කමන්නේ වයසක මිනිස්සු බරක් කියලාද හිතන්නේ? 60-70ට වැඩි මිනිස්සු බරක් කියලාද හිතන්නේ? කොහේ මිනිස්සුන්ට ලබා දෙන එන්නත? ඒ මිනිස්සුන්ට ලබා දෙන එන්නත නේද? ඔය ඇස්ට්‍රාසෙනිකා කියන්නේ ඒ WHO එක ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන්නේ ඒ වයස්ගත මිනිස්සුන්ට. ඒ අයව ආරක්ෂා කරගන්න.
ඒ අයගේ ජීවිත හානි වළක්වා ගන්න. එතකොට ඒක ඒ මිනිස්සුන්ට ලැබෙනවද? මේ බලු පොරය නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත අනතුරකට ලක් වෙලා තියෙනව නේද? ඒ මිනිස්සුන්ගේ ජීවිත අනතුරකට ලක් වෙලා තියෙනවනේ. ඒතර මේකට ආණ්ඩුව වග කියන්න ඕනේ. දැන් මේ ආණ්ඩුවේ අපිට පේන්නේ එන්නත සංදර්ශනයක් කරගෙන. එන්නත නිකන් සූදුවක් බවට පත් කරගෙන තියෙන්නේ. අපි දැක්ක දැන් එන්නත අර මේ චීන එන්නත එනකොට මෙන්න ඒක කැබිනට් මණ්ඩලෙන් කැබිනට් මණ්ඩලෙන් භාගයක් විතර යනවා එන්නත පිළිගන්න. එන්නත බාර ගන්න. ක්‍රීඩා ඇමතිවරයාටයි එන්නතයි අතර තියෙන සම්බන්ධය මොකද? ක්‍රීඩා ඇමතිවරයාත් ගිහලා එන්නත බාර ගන්නවා. එයා එන්නත් පිළිබඳ විශේෂඥයෝ නෙමෙයිනේ. එන්නත බාර දෙන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්ට. ඒ සෞඛ්‍ය ප්‍රවීණයන්ට. ඒ පිළිබඳ දැනුමක් තියෙන අයට. මේ මොකද්ද කරන්නේ? මේ මිනි උඩින් ගිහිලා සමන් සංදර්ශනය දෙනවා. සනකෙලිවල දෙනවා. දාදු කෙලියක, සූදු කෙලියක ආණ්ඩුව. ලැජ්ජයි කියන්නේ. මේක මහා නරුම ආණ්ඩුකරණයක්. ඒක අපිට පේනවන්නේ. දැන් දැක්කනේ අර මොරටුවේ නගරාධිපති කියන ඔලොමොට්ටල මිනිහා. ඒ ඔලොමොට්ටල මිනිහාගේ හැසිරීම. මේකනේ මේ ආණ්ඩුව හදලා තියෙන වියත් ආණ්ඩුව. මේ බඩ වියත්තුන්ගේ ස්වභාවය තරම. මොකද්ද මේ කරන්නේ? තමන්ගේ චිට් මේක තමයි මේ බලු පොරය. අපි කිව්වේ ඒකයි. ආණ්ඩුවක් නැහැ. දැන් මෙහෙම බලද්දි ආණ්ඩුවක් නැහැ. මේ බලු පොරයට ඇද දාලා හැමාට තමන්ට පුළුවන් විදිහට මේක කඩා ගන්න එක. ශක්තිවන්තයා ජය ගනී කියන ඒ නරුම නූතන සමාජ විද්‍යාත්මක න්‍යාය. survival of the fittest කියන එක මේක ලෝකෙම ප්‍රතික්ෂේප කරපු න්‍යායක්. අද ඒ න්‍යායට මේ මුළු රටම ඇද දාලා ශක්තිවන්තයා දිනයි ඇඟේ හයිය තියෙන එක, දේශපාලන හයිය තියෙන එක, ආර්ථික හයිය තියෙන එක, සමාජ හයිය තියෙන එක මේකෙන් කොටසක් කඩා ගන්න එක. අද ඒකට ඉඩ හැරලා බලන් ඉන්නවා. ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුවක් වැටිලා. ආණ්ඩු වැටිලා තියෙන්නේ. අර ඉතින් මොරටුව නගරාධිපති වගේ අර ලුම්පන් පාදට ස්වරූපේ ලුම්පන් දේශපාලන ප්‍රභූන් බහැලා කරන වැඩේ පේනවනේ. කරන ඔලොමොටයි මේක නිසා තමයි කියන්නේ අත්ත නැට කාපුයුන් ඉන්නේ. මේ ආණ්ඩුවේ අත්ත නැට කාපුයුන් ඉන්නේ. මොන වැටිලා තියෙන තරම. දැන් මේ ලක්ෂ 69ටවත් මේකෙන් ලැබෙනවද? දැන් ලක්ෂ 6ක් 7ක් තියෙන්නේ එන්නත්. දැන් මේ එන්නත් ලක්ෂ 6 7 අඩුම තරමේ 69 ලක්ෂයටවත් දෙන්න පුළුවන්ද? දැන් අපිට පේන්නේ ඔය දැන් චිට් වලට දෙන්නේ මොකද්ද? මේ චිට් වලට දෙන එකෙන් කරන්නේ 69 ලක්ෂයටවත් මේක හම්බ වෙන්නේ නැහැ. ඒකෙනුත් පෙරිලා කියලා අන්තිමේදී Tamanට වැඩිපුර මනාප අරන් දුන්නේ කවුද? ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ. ඔය චිට් වලින් තෝරන්නේ මතක තියාගන්න. ඔය චිට් වලින් තෝරන්නේ පාක්ෂිකයෝ නෙමෙයි. චිට් වලින් තෝරන්නේ Tamanට වැඩිපුර මනාප අරන් දුන්නේ කවුද? Tamanට කවුද දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්න වැඩ කළේ? තමන්ගේ සියලුම කුණු කන්දල් කර ගැහුවේ කවුද? තමන් වෙනුවෙන් පෝස්ටර් ගැහුවේ කවුද? අනුන්ගේ පෝස්ටර් ඉරුවේ කවුද? අනුන්ගේ කටවුට් ගැලුවේ කවුද? අනිත් එවුන්ට ගැහුවේ කවුද? මැරකම් කරේ කවුද? තමන්ට වියදම් කරේ කවුද? තමන්ට වියදම් කරපු කසිප්පුකාරයෝ වියදම් කරපු වැලි මුදලාලිලයි ගල්කොරිකාරයෝ අන්ට උන්ට චිට් දීලා උන්ට එන්නත් දෙන එක මේ කරන්නේ. අන්තිමේදී 69 ලක්ෂයට වෙන්නේ වලිගේ පශ්චාත් භාගයට දාගෙන වලිගේ පශ්චාත් භාගයට හිර කරගෙන බලන් ඉන්න. මේ කරන්නේ ඒක මේ මොරටුව නගරාධිපතිලා. ඒතර මේ නගරාධිපතිලා මෙහෙම කරනකොට නගරාධිපතිලාට නිකන් හයියක් ලැබෙන්නේ නැහැ. නගරාධිපතිලා නිකන් මේක තමන්ගේ හයියට නෙමෙයි කරන්නේ. අපි දැක්ක නගරාධිපති මේක කිව්ව ගමන් නගරාධිපති චිට් එකෙන් මේවා දෙනවයි කිව්ව ගමන් මාධ්‍යවල පළවෙච්ච ගමන් ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරු ආණ්ඩුවේ වගකීම් යුතු ඇමතිවරු අපි දැක්ක ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය අපි මාධ්‍යවල දැක්කා. සමාජ මාධ්‍යවල දැක්ක ඒක අනුමත කරනවා. ඒගොල්ලෝ කිව්වා මොකද්ද? මේක ඊටාම හොඳ දෙයක්. මේක කාර්යක්ෂම දෙයක්. ඒ නිසා දේශපාලන බලධාරීන් මැදිහත් වෙලා මේක කරන එක හොඳයි. අපිත් මේවා කුරුණෑගලත් අපි මේක කරන්න කියනවා. ඔන්න කරපු වැඩේ. එතකොට අර වගේ නිකන් ඔය ප්‍රාදේශීය නායකයන්ට පොහොට්ටුවේ ප්‍රාදේශීය නගරාධිපතිවරුන්ට ප්‍රාදේශීය සභාපතිවරුන්ට ඒ ප්‍රාදේශීය නායකයන්ට තටු ලැබෙනවා. ඕකනේ වෙන්නේ. වෙන්නේ එතකොට තටු ලැබෙනවා. ඔය නගරාධිපතිලාට තටු ලැබුණා. ඒ තටු ලැබුණේ මේ ආණ්ඩුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දුලා වගේ අය වගකීම් විරහිත විදියට බොහොම පහත් විදියට මේවට අනුග්‍රහය දක්වපු හින්දා. ඒ නිසා මේක ආණ්ඩුව වගකීම බාර ගන්න ඕනේ. එතකොට මේ බලු පොරේට මේක ඇදලා දාලා මේ එන්නත් කරණය මාෆියාවක් බවට පත් කරේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි මේක එන්නත් කරණය මාෆියාවක් බවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මේක අපිට පේනවා දැන් පහුගිය කාලේ අපි දැක්ක මේ අපේ ස්වාමීන් වහන්සේලා තමයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ තිනම් කියනවා පළවෙනි පාර අපිට පුළුවන් වුණා මේක ජනාධිපතිවරයාට පුළුවන් වුණා මේක මර්ධනය කරගන්න. ඒක ඊටාම හොඳින් කළමනාකරණය කළා. මතක තියාගන්නේ ජනාධිපතිවරයාගේ හොඳකම හින්දා මේක කළමනාකරණය වුණේ. පළවෙනි පාර කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ පළවෙනි රැල්ල කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ ජනාධිපතිවරයාට අසීමිත බලයක් නොතිබුණු හින්දා. ජනාධිපතිවරයාට තිබුච්ච බලය කොහොමද? ජනාධිපතිවරයාට බලයක් තිබ්බනම් ජනාධිපතිවරයා කිව්ව දේ අපි දැක්කා.
ජනාධිපතිවරයාට බලයක් තිබ්බනම් මොකද්ද වෙන්නේ? ජනාධිපතිවරයා ඇවිල්ලා මොකද කිව්වේ පළවෙනි රැල්ලේදීම 20ක් හම්බු වෙච්ච පළියට මට රට වහන්නද කියන්නේ කියලා ඇහුවා. මතකයි ඔයගොල්ලන්ට 20ක් හම්බු වෙච්ච පළියට මට රට වහන්නද කියන්නේ කියලා ඇහුවා. හැබැයි එදා තිබිච්ච හොඳම දේ තමයි එතකොට 19 ක්‍රියාත්මක වෙලා තිබුණේ. 19 වෙනි සංශෝධනය තිබුණා. එතකොට රාජ්‍ය සේවකයන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වුණා. රාජ්‍ය සේවකයෝ තමන්ට බලපෑම් රාජ්‍ය සේවකයන්ට පුළුවන් වුණා ආණ්ඩුවට බලපෑම් කරන්න. ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් වුණා. එතකොට ව්‍යවස්ථාදායකේ අග්‍රාමාත්‍යවරයාට බලයක් තිබුණා. අද අග්‍රාමාත්‍යවරයා කියන්නේ නිකන් ටෝකන් එකක්. අග්‍රාමාත්‍යවරයා ඉන්නේ විලාසිතාවක් විදියට ඉස්සරහට ගෙනියන්න. එදා අග්‍රාමාත්‍යවරයාට බලයක් තිබුණා. එදා පුළුවන් වුණා මෙහෙම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න. සියලු පක්ෂ කැඳවලා සාකච්ඡා කරන්න. පාර්ලිමේන්තුවේ බලය ආණ්ඩුවක් හදාගත්තට පොහොට්ටුවට ආණ්ඩුවක් හදාගත්තට පාර්ලිමේන්තුවේ බලය තිබුණේ විපක්ෂයට. ඒ නිසා ආණ්ඩුවට ඕන විදියට ඕන පනතක් ගෙනලා සම්මත කරගන්න අත්උස්සලා සම්මත කරගන්න බැරි වුණා. ඒ නිසා මොකද උනේ මේක චෙක් ඇන්ඩ් බැලන්ස් වුණා. ඒ නිසා ආණ්ඩුවට සිදු වුණා. ඒ නිසා ජනාධිපතිවරයාට සිදු වුණා. ඒ බලපෑම් වලට වෘත්තීය සමිතිවල බලපෑම් වලට සිවිල් සමාජයේ බලපෑම් වලට වෘත්තීය වේදීන්ගේ බලපෑම් වලට රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාවක් තිබුණා. හැබැයි මොකද උනේ? 20 ගෙනාවා 3න් 2 අරගත්තා 20 සම්මත කරා සියලුම බලය පොදි ගහලා ජනාධිපතිවරයාගේ කකුල් දෙපතුර ළඟ තියලා පුද කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? 20ක් හම්බුණා විතරක් නෙමෙයි 20ක් නෙමෙයි 2000ක් හම්බුණත් ලොක්ඩවුන් කරගන්න බැරි වුණා. 20ක් නෙමෙයි 2000ක් හම්බ වෙලත් ලොක්ඩවුන් කරගන්න බැරි වුණා. අද නිකන් රාජ්‍ය නිලධාරීන් ඇවිල්ලා රාජ්‍ය නිලධාරීන් නිකන් අර ගිරාපෝතකයෝ වගේ. රාජ්‍ය නිලධාරීන්ට වෙලා තියෙන්නේ මොකක් හරි දෙන එකක් කියවන්න. රාජ්‍ය නිලධාරීන් පඹයන්ගේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඒතර එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ මේ අසීමිත බලයක්. සර්වාධිපති ස්වරූපයේ බලයක් තනි පුද්ගලයෙක් අතටපත් වුණාට පස්සේ ඒ සර්වාධිපති ස්වරූපයෙන් වැඩ කරන සියලුම රාජ්‍ය නායකයෝ පාලකයෝ මේක බරපතල විදියට ඒ රටවල් අනතුරුදායක තත්වයකට අද දමලා තියෙනවා. ලෝකෙ මේ අත්දැකීම තමයි තියෙන්නේ. සර්වාධිපති ස්වරූපයේ පාලකයෝ මේ වසංගතයේ හමුවේ බරපතල පසුබෑමකට ලක් වෙලා අසාර්ථක භාවයට පත් වෙලා ඒ රටවල් විනාශයට අද දමලා තියෙනවා. විනාශයට අද දමලා තියෙනවා. අද අපිට පේන්නේ එහෙම තත්වයක්. ඒ නිසා අපි දැක්කා කවුරු හරි වෘත්තීය සමිතිවල කෙනෙක් කියනවා ඉඳගෙන මේ සෞඛ්‍ය අමාත්‍යවරිය ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවරිය නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යවරිය නෙමෙයි මේ ආණ්ඩුවම ඉල්ලාස් විය යුතුයි. මේ ආණ්ඩුව ඉල්ලාස් වෙලා මේ ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීම මේ මොහොතේදී වඩාත් යෝග්‍යයි. මොකද අපිට පේනවා මේ ආණ්ඩුව තව තවත් රට විනාශයට ඇදගෙන යන්නේ. විනාශයට ඇදගෙන යන්නේ. මොකද මේක අපි දැක්ක දැන් මේ මුළු රටටම ලෝකයටම කොරෝනාව මාරෙක් වුණාට මේ වෛරසය මාරෙක් වුණාට මේ ආණ්ඩුව කොරෝනාවට ගැලවුම්කාරයි. මේ ආණ්ඩුවට කොරෝනාව කියන්නේ ගැලවුම්කාරයි. ආණ්ඩුවේ අසාර්ථකභාවය, ආණ්ඩුවේ දේශපාලනය, ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා ජනතාව නිහඬ කළා, ජනතාව යටපත් කළා, මිනිසුන්ගේ විරෝධයන් නිහඬ කළා, ආණ්ඩුවට ඕන කරන විදිහට චීනුන්ට මේක ලියලා දෙන්න. චීනුන්ට මේක ලියලා දෙන්න ඕන කරා. අද බලන්න නැති වෙලා තියෙන තත්ත්වේ. අපි දිගින් දිගටම කිව්වා මේ පෝට් සිටි වැඩේ. මේ පෝට් සිටි පනත සම්මත කරගත්තට පස්සේ පෝට් සිටි පනත කියලා කියන්නේ හරියට ඔටුවා නිකන් කූඩාරමට ඔළුව දාගත්තා වගේ වැඩක්. අර ඔටුවා කූඩාරමට ඔළුව දාගත්තා වගේ වැඩක්. අද බලන්න අද එළිදරව් වෙනවා. අන්න දැන් විවිධ ගැසට් ගහලා ආණ්ඩුවට පුළුවන්කම ලැබෙනවා විවිධ පෝට් සිටි සීමාවෙ නෙමෙයි. එයින් එහා තියෙන විවිධ මර්මස්ථාන ආර්ථික වශයෙන් වැදගත් වෙන මර්මස්ථාන ක්‍රමක්‍රමයෙන් මේ ආර්ථික කොමිසම යටතටපත් කරගෙන ඒවා සම්පූර්ණයෙන්ම විදේශීකරණය කරන්න. ඒවා සම්පූර්ණයෙන් මූල්‍යකරණය කරන්න. වෙළඳපළකරණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ මේක නතර වෙන්නේ නැහැ මෙතනින්. මේක නිකන් පෝට් සිටි පනත පෝට් සිටි සීමාවෙන් නතර වෙන්නේ නැහැ. මේක රට පුරා බූවල්ෙක් වගේ දුවන්න නියමිතයි කියන එක. ඒවා කරේ හොර රහසේ හංගලා මේ කොරෝනා විශ්සරහට දාලා මිනිසුන්ගේ විරෝධයන් යටපත් කළා මේවා කළේ. මේ අසාර්ථක භාවයන් සියල්ල වසාගත්තේ කොරෝනාව ඉස්සරහට දාලා. ඒ නිසා මේ ආණ්ඩුව අන්තිමේදී කරේ කොරෝනාවෙන් හම්බු කරන්න ගත්ත එක. තමන්ගේ වටේ ඉන්න මිනිස්සුන්ට, තමන්ගේ අර අපි කියන්නේ නිකන් තමන්ගේ වටේ ඉන්න චෞරයන්ට, තමන්ගේ වටේ ඉන්න නිකන් ඒ වෙලෙන්දන්ට, වෙලෙන්ද පන්තින් වලට, ව්‍යාපාරිකයන්ට හම්බු කිරීමේ උපක්‍රමයක් විදියට, හම්බු කිරීමේ මාවතක් විදියට තමයි මේ කොරෝනාව යොදාගත්තේ. එතකොට මෙන්න මෙවැනි තත්වයකට තමයි රට ඇත වැටිලා තියෙන්නේ. Life Traveler
Reader's Digest වර්ගේ YouTube නාලිකාව